right ඊය සතියේ ඔයගොල්ලෝ නෝට් එක ලියා ගන්න ඇති මේක කේතකරණය නැත්නම් කෝඩින් වලදී අපි සාකච්ඡා කරේ පුතේ ගිය සතියේ ඉස්සල සතියේ කොහොමද අපි කෝඩින් කරන්නේ මේක සිද්ධ වෙන කෝඩින් එකක් රන් වෙන විදි කීපයක් අපිට තියෙනවා. ඒවට අපි කියනවා පාලන ව්‍යුහ කියලා. හරි මූලිකව අපි ඉගෙන ගත්ත එක පාලන ව්‍යුහයක්. ඒ පාලන ව්‍යුහයේ නම තමයි sequence. එහෙම නැත්නම් අනුපිළිවෙල. අනුපිළිවෙල කියන පාලන ව්‍යුහයේදී උපදෙස් එකකට පසුව එකක් පිළිවෙලින් ක්‍රියාත්මක වුණා. අනුපිළිවෙල කියන පාලන ව්‍යුහයේදී උපදෙස් එකකට පසුව එකක් පිළිවෙලින් ක්‍රියාත්මක වුණා. ඊළඟට දෙවන පාලන ව්‍යුහය තමයි වර්ණය. අනුපිළිවෙල වර්ණය. දෙවන පාලන ව්‍යුහයේදී මෙතන අතර මේ පාලන ව්‍යුහ දෙක හරි. මෙතන දෙක කියලා ඉන්න ඕන. දෙවන පාලන ව්‍යුහයේදී මොකද්ද සිද්ධ වෙන්නේ? ඔයගොල්ලෝ ලියාගත්තා. උපදෙස් ගැලීමේ දිශාව අපිට තෝරා ගන්න සිද්ධ වෙනවා. ඒ තමයි දෙවන පාලන ව්‍යුහය. උපදෙස් ගලන දිශාව අපිට තෝරා ගන්න සිද්ධ වෙනවා. එතකොට තුන්වන පාලන ව්‍යුහයේදී ඔයගොල්ලෝ ලියා ගන්න ඇති තුන්වන පාලන ව්‍යුහයේදී උපදෙස් ගලන දිශාව ඒක තෝරා ගන්නවා විතරක් නෙවෙයි අපිට සිද්ධ වෙනවා නැවත නැවත එකම උපදෙස් මාලාව ක්‍රියාත්මක කරන්න. නැවත නැවත එකම උපදෙස් මාලාව ක්‍රියාත්මක කරන්න අපිට සිද්ධ වෙනවා තුන්වන පාලන ව්‍යුහය නැත්නම් repetition වලදී එකම උපදෙස් මාලාව අපි නැවත නැවත ක්‍රියාත්මක කරනවා. ඉතින් ඔය විදිහට තමයි පරිගණකයේ කේතකරණයේදී පාලන ව්‍යුහ තියෙන්නේ. කේතකරණයේදී පාලන ව්‍යුහ තියෙන්නේ ඔය තුන. sequence, selection, repetition. අනුපිළිවෙල, වර්ණය සහ පුනර්කරණය. නැත්නම් නැවත නැවත සිදුවීම. පිළිවෙලින් සිදුවීම. ඒ වගේම ඊට අමතරව අපි තෝරාගත්තා ඊට පස්සේ කීපයකින් විකල්ප කීපයකින් එකක් අපි තෝරාගත්තා. තුන්වනුව අපි එකම දේ නැවත නැවත ක්‍රියාත්මක කරා. එකම උපදේශ මාලාව නැවත නැවත ක්‍රියාත්මක කරයි තමයි තුන. මේවට උදාහරණයක් මම දීලා තියෙනවා. උදාහරණ විදිහට වර්ණය නැත්නම් තේරීමේදී කරන්න පුළුවන් අපිට මේ වගේ දෙයක්. අපිට පුළුවන් තේරීමේදී දැන් මේ තියෙන්නේ සරලම එකක් අපි ගමු. සරලම එකක් තමයි ලකුණු මට්ටම අපි පරීක්ෂා කරලා බලලා ලකුණු 50ට වැඩි නම් 50 නම් සමත් 50ට අඩු නම් අසමත් විදිහට දෙන එකක් අපි නිකන් හිතමු 50ට වැඩි නම් සමත් අඩු නම් අසමත්. ඒක සරල උදාහරණයක්. අපි බලමු මේ වගේ දෙයක් කොහොමද ස්ට්‍රැච් වලින් නිර්මාණය කරන්න කියන එක. මේ වෙද්දි ඔයගොල්ලෝ ස්ට්‍රැච් වලින් මම හිතනවා එක ප්‍රෝග්‍රෑම් එකක් හරි කරන්න ඇති. කරලා බලන්න ඇති. ගෙදරදී ඔයාලට ෆෝන් එකකිනුත් පුළුවන්. හරි. මම හිතනවා එහෙම ඔයාලා කරලා බලන්න ඇති කියලා. හරි. මේක start creating කියන එකට යන්න හැමෝම start creating කියන එකට ගිහිල්ලා අපි මේක කරලා බලමු. ඔහොම මට විනාඩියක් දෙන්න. ස්ට්‍රැච් වල ඊළඟට ඔයාලා කරන්න මගේ ස්ක්‍රීන් එක යන්දින්න එපා. මගේ ස්ක්‍රීන් එක යන්දින්න නැතුව. ස්ට්‍රැච් වල ඔයාලට ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මේක. අපි බලමු ලකුණු ලබාගෙන වඩා වැඩි ලකුණු වලට අපි ලබා දෙනවා වැඩි ලකුණු ලබා ගත්ත කෙනාට පාස් කියලා, සමත් කියලා. අඩු ලකුණු ලබා ගත්ත කෙනාට අසමත්. 50ට වැඩි නම් සමත්, අඩු නම් අසමත්. කොහොමද අපි එහෙම දෙයක් කරන්නේ කියන එක අපි බලමු. මුලින්ම අපි ලකුණු ලබා ගන්න ඕන. ගිය සතියේත් ඔයාලට මතක නැහැ ගිය සතියේ ඉස්සර සතියේ අපි ආදාන ඉන්පුට් ගැන කරා. කොහොමද අපි ආදානයක් ලබා ගන්න කියන එක. එතකොට මෙතනින් අපි සිලෙක්ට් කරනවා
events වලින් ඉස්සෙල්ලාම flag එක ක්ලික් කරාම මගෙත් එක්කම කරමු. ඊළඟට send scene වලින් අපි input එකක් ගන්න ඕන. ask අපි හමු marks කීයද කියලා. marks question mark අපි හමු marks කීයද. ලැබෙන උත්තරේ අපි save කරගන්න ඕන. කොහොමද අපි උත්තරයක් save කරගන්නේ මොකටද? programming වලදී මොකකටද අපි save කරගන්නේ? අපිට ලැබෙන දෙයක්. ඔව් පුතේ. අපිට ලැබෙන දෙයක් අපි save කරගන්නේ විචල්යකට, variable එකකට. හරි? variable එකක් අපි හදන්න ඕන. මේක variable කියලා. විචල්යක් අපි හදා ගන්න ඕන. එතකොට අපි හදමු විචල්යක් marks කියලාම නැත්නම් ඔව් marks කියලාම ගන්නම් marks කියලා විචල්යක් තියෙනවා. එතකොට ඒ විචල්යට තමයි අපි මේක save කරගන්නේ. එතකොට මම කියනවා set marks to මේ answer ලැබෙන උත්තරය. එතන save කරගන්න එක මෙතන අපිට පෙන්නනවා. මේක ඇත්තටම අපේ මතකයේ තියෙන විචල්යක්. මතකයේ තියෙන විචල්යක්. ඒක save කරගන්න. හරි. ඊට පස්සේ එහෙම save කරගත්තට පස්සේ අපිට විමර්ශනය කරලා බලන්න පුළුවන් මේ ලකුණු අඩුද වැඩිද කියලා. ඒක පාලනය යටතේ තමයි පාලන ව්‍යුහ තියෙන්නේ. පාලනය යටතේ control. එතනදී අපි බලන්න පුළුවන් මෙහෙම මම if then else කියන එකක් ගන්නවා. හරි ලේසි. එතකොට මම මුලින්ම බලනවා මේක මේ වැඩිද කියලා. එතකොට operations වලින් අපිට බලන්න පුළුවන් වැඩිද නැත්නම් අපි බලමු අඩුද කියලා. අඩු නම් ලේසිනේ නේ. අඩුද. අඩු නම් fail කරන්න තියෙනවා. 50ට අඩු නම් fail. 50 හෝ ඊට වැඩි නම් pass. 50ට අඩු නම් මොකක්ද අඩු? marks. marks 50ට අඩු නම්. එහෙමනම් අපි looks වලින් කරන්න ඕන. හරි. එහෙනම් අපි කියනවා pass කරන්න. sorry fail කරන්න. 50ට අඩු නම් fail නේ. fail. ඊළඟ අපි කියමු try again කියලා. නැවත උත්සාහ කරන්න. ඊළඟට එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් pass නැත්නම් congratulations සුබ පැතුම්. You have passed. ඒ විදිහට අපිට කියන්න පුළුවන්. හරි. අපි run කරලා බලමු මේ කොඩිය ක්ලික් කරාම අපෙන් අහනවා යා marks කීයද? මම කියනවා 56යි. එයා කියනවා congratulations you have passed. ඊළඟට මම දෙනවා marks 45යි. එතකොට එයා කියනවා fail try again. නැවත උත්සාහ කරන්න. ඔයා fail වෙලා තියෙන්නේ. දැන් නැවත උත්සාහ කරන්න කියලා. හරි. මේක අපි කරලා බලමුද? stretch වලින් ඉක්මනින් කරලා බලමු. ඔයගොල්ලන්ට stretch link එක මම කිව්වා ගන්න හැටි. ඊ සතියේ ඉස්සල සතියේ කියලා දුන්නා. කොහොමද මේක මේවා කරන්න කියන එක. එතකොට sorry. මේ මම එවුවා අන්තිමට ඔය ඒවල තියෙන link එක. ඒ link එකෙන් ඔයාලට යන්න පුළුවන් stretch ගන්න. ඒ link එකෙන් ඉස්සලා stretch ගන්න. stretch අරගෙන ඉවර වෙලා ඊට පස්සේ මේක කරලා බලමු. ෆෝන් එකෙනුත් පුළුවන් ඔයාලට. කම්පියුටර් එකෙනුත් පුළුවන්. ඉක්මනින් කරලා බලන්න පුතේ. කරලා බලලා කියන්න. හරිනම්. මේක එතකොට අපිට මේක දැන් පියවර ගානකින් වැඩි කළා තමයි ඔයාලගේ නෝට් එකේ මම දීලා තියෙන්නේ. එතකොට මේ තියෙන ඇත්තටම මේ එක අවස්ථාවක් විතරනේ. ඒ කියන්නේ 50ට අඩු නම් fail 50ට වැඩි නම් pass 50 හෝ වැඩි නම් pass. මේක එක අවස්ථාවක් විතරයි. හැබැයි මේක අපිට තව දුරටත් වැඩි දියුණු කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ. දැන් බලන්න මේකෙදී අපි කරලා තියෙන්නේ මේ තියෙන සාමාන්‍යයෙන් ඇත්තටම මේ දීලා තියෙන මේ එකේ 70 පාට වැඩි නම් A එකක්. 60 හෝ 60ට වැඩි නම් B එකක්. 50 හෝ 50ට වැඩි නම් C එකක්. 40 හෝ 40ට වැඩි නම් S එකක්. එහෙම නැත්නම් F එකක්. විදිහට මේක පියවර ගොඩකට තව වැඩි දියුණු කරන්න පුළුවන්. ස්ටෙප් ගානකට තව වැඩි දියුණු කරන්න පුළුවන් මේක පියවර ගානකට. මේක තමයි මෙතන අපි දීලා තියෙන්නේ. එතකොට සීක්වන්ස් කියන අනුපිළිවෙල නැවතත් ඔයගොල්ලන්ට මතක් කරොත් පියවරෙන් පියවර පිළිවෙලට සිද්ධ වෙන්නේ. හැබැයි මෙතනදී එහෙම අනුපිළිවෙලකටත් වඩා මෙතනදී උනේ එක්ක ෆේල් එක්ක පාස්. ෆේලුයි පාසුයි දෙකම වෙන්නේ නැහැනේ.
එක්ක වම නැත්තම් දකුණ. හරි? එක්ක ෆේල් නැත්තම් පාස්. දෙකෙන් එකක්. අන දෙකෙන් එකක් හෝ කීපයකින් එකක් තෝරා ගැනීම තමයි දෙවෙනි එක සිලෙක්ෂන් වෙන්නේ. ඒත් සීක්වන්ස් කියන්නේ ඔන්න එක අනුපිළිවෙල. මෙතන තෝරා ගැනීමක් නෑ. ඔක්කොම ටික වෙනවා. මෙතන ඉඳන් මේ පල්ලෙහාට වෙනකන් තියෙන සියලුම ඉන්ස්ට්‍රක්ෂන් සියලුම උපදෙස් ක්‍රියාත්මක වෙනවා. සීක්වන්ස් වලදී. හැබැයි සිලෙක්ෂන් වලදී එහෙම නැහැ. සිලෙක්ෂන් වලදී තෝරා ගැනීමක් සිද්ධ වෙනවා. මේ තියෙන්නේ 50ට වැඩි නම් පාස් නැත්නම් ෆේල්. තෝරා ගැනීමක් සිද්ධ වෙනවා. හරි? මේ තියෙන්නේ මේක කරන තව විදිහක් මේ තියෙන්නේ. මෙතනදී බලලා තියෙන ඇත්තටම 50ට වැඩිද හෝ 50ට සමානද? එහෙමනම් පාස්. දැන් අපි මේකම තමයි අනිත් පැත්තට කරේ. මෙතනදී අපි බැලුවේ 50ට අඩු නම් ෆේල් නැත්නම් පාස්. හැබැයි මෙතනදී තව විදිහක් තියෙනවා අපිට බලන්න. 50ට වැඩිද? එහෙම නැත්නම් 50ට සමානද? එහෙමනම් පාස්. එහෙම කියන්න පුළුවන්. හරි. ඊළඟට රයිට් අපි බලමු අර දීර්ඝ වශයෙන් කොහොමද මේවා කරන්න කියලා. මේ තියෙන මේකේ ගැලීම් සටහන. මම හිතනවා ඔයගොල්ලෝ ගිය සතියේ ඇඳගන්න නැති දීර්ඝ වශයෙන් කියලා කියන්නේ මෙතන මේ එන්ටර් කරනවා මාක්ස් 3ක්. මේකේ කියවලා බලමු අපි ගැලීම් සටහන. හරිද? අඳින්න ඇඳලා තියෙනවා ඇති. හැබැයි අපි කියවමුකෝ. මේකේ තියෙන්නේ මැත්ස් මාක්ස්, සයන්ස් මාක්ස් සහ මොනවාද ඉංග්‍රීසි මාක්ස් ලබා දෙන්න. විෂයන් 3කට ලකුණු ලබා ගන්න. ලබාගෙන ඉවර වෙලා මොකද කරන්නේ? ලබාගෙන යාලා හොයනවා ටෝටල් එක. එකතුව හොයනවා. මැත්ස් සයන්ස් ඉංග්‍රීසි එකතු කරලා ටෝටල් එක. එකතුව හොයලා එකතුව තුනෙන් බෙදලා හොයනවා සාමාන්‍ය ලකුණු. සාමාන්‍ය ලකුණු කියන්නේ ඒ කියන්නේ විෂයන් 3කට සාමාන්‍යයෙන් එක විෂයකට කීයක් විතර ගත්තද කියන එක. සාමාන්‍යයෙන් කීයක් විතර ගත්තද? දැන් අපි මෙහෙම හිතමුකෝ. පුතේ දැන් ඕගොල්ලන්ට බෙදලා දෙනවා අයිස් ක්‍රීම්. ඊතර අයිස් පැකට් දෙනවා කියලා. එක්කෙනෙක් අයිස් පැකට් 3ක් ගන්න. තව එක්කෙනෙක් 2ක් ගන්න. තව එක්කෙනෙක් 3ක් ගන්න. තව එක්කෙනෙක් 3ක් ගන්න. තව එක්කෙනෙක් 4ක් ගන්නවා. දැන් අහන සාමාන්‍යයෙන් අයිස් පැකට් කීයක් විතර ගත්තද කියලා. දැන් ඔයාලට මතක නම් පළවෙනි එක්කෙනා 3යි, දෙවෙනි එක්කෙනා 2යි, ඊළඟට තුන්වෙනි එක්කෙනා 3යි, හතරවෙනි එක්කෙනා 3යි, ඊළඟ එක්කෙනා 4යි. සාමාන්‍යයෙන් අයිස් පැකට් කීයක් ගත්තද කියලා එක්කෙනෙක්. ඉතින් මේක බලපෑටි වලට වෙනවා සාමාන්‍යයෙන් අයිස් පැකට් 3ක් විතර ගත්තා. කොහොමනේ අපි දෙන්නේ? ඔක තමයි සාමාන්‍ය එක. හරි දැන් මේක එකතු කරමුකෝ නැත්තම් 4යි 3යි 2යි 5යි 3යි 8යි 8යි 3යි 9යි 10යි 11යි 11යි 4යි 15යි. ඊට පස්සේ 15 බෙදන්න ඕනේ 1යි 2යි 3යි 4යි 5යි. 15 5න් බෙදුවම 3යි. ඉතින් ඕක තමයි ඔයාලා කිව්වේ සාමාන්‍යයෙන් 3ක් විතර ගත්තා. ඔක තමයි සාමාන්‍ය කියන්නේ. හරි. ඔය සාමාන්‍ය අගය හොයාගන්න. සාමාන්‍ය අගය හොයාගෙන සාමාන්‍ය අගය 75ට වැඩි නම් A එකක්. එහෙම නැත්නම් සාමාන්‍ය අගය 60ට වැඩි නම් B එකක්. එහෙම නැත්නම් සාමාන්‍ය අගය 50ට වැඩි නම් හෝ සමාන නම් C එකක්. එහෙම නැත්නම් සාමාන්‍ය අගය 40ට වැඩි නම් හෝ සමාන නම් S එකක්. අනේ එහෙමත් නැත්නම් fail. හරි? ඒක තමයි මෙතන සිද්ධ කරන්නේ. ඒතර කොහොමද මේ වගේ දීර්ඝ එකක් අපි ක්‍රියාත්මක කරන්නේ? හරි මෙතන ඔයගලන්ට ඔන්න දීලා තියෙනවා ගැලීම් සටහනට පස්සේ දීලා තියෙනවා මේක ක්‍රියා කරන විදිය. කේතයක් ක්‍රියා කරන විදිය. අපි කරලා බලමු. මේක දැනට අයින් කරනවා. අයින් කරන්න ඕන නම් ඔයාලට මේක ක්ලික් කරලා ඇදලා ගිහිල්ලා මේ පැත්තට දාන්න පුළුවන්. එතකොට කොහොම අයින් වෙලා. හරි. මේ මාක්ස් උත් ඒකත් ඕනනම් අයින් කරන්න පුළුවන්. වේරියබල්ස් වලට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා ඒක ඩිලීට් කරා නම් රයිට් ක්ලික් ඩිලීට්. හරිද? දැන් අපි මෙහෙම බලමුකෝ. ඔය පාට් එක හරියි. අපි ඕක දැන් මෙහෙම දෙයක් කරමු. රයිට් අපි ඉන්පුට් තුනක් ගන්න එපා. ඉවෙන්ට්ස් වලින් ආපහු අර පොඩිය ක්ලික් කරාම සෙන්සින් අපි අහමු. මේක සිංහලෙන් ලියන්න පුළුවන් ඈ. මේකේ සිංහලෙන් ලියන්නත් පුළුවන් what is. ඒ කියන්නේ ගණිතයේ ලකුණු ඇතුළත් කරන්න එහෙම දැන් සිංහල දාගන්න ඕනේ. ඒ ලකුණු වගේ එහෙම වුණත් අපිට පුළුවන් සිංහලෙන් ලියන්න. ගණිතයේ ලකුණු. ඔයාලා ඉංග්‍රීසියෙන් ලිව්වත් කමන්නේ මැත්ස් නැත්නම් ගණිතය කියලා GAN එහෙම ලිව්වත් කමන්නේ. කොහොම හරි මොකක් හරි මැසේජ් එකක්. හරි ගණිතයේ ලකුණු ඕකෙන් මම කොපි දෙකක් ගන්නම් විද්‍යාව ලකුණු ඉංග්‍රීසි ලකුණු. මම ලියන්නේ සිංහලෙන්. ගැටලුවක් නැහැ ඒක. හැබැයි වැඩි හොඳයි ඉතින් ඉංග්‍රීසි වලින් ලියන්න.
හරි ඔය තුන ගන්න එපා. ඔය තුන අරගෙන අපි ඒ ටික දාගන්න ඕන විචල්්‍ය වලට. විචල්්‍යයක් තුනක් හදාගමු. විද්‍යාව. ඊට පස්සේ මේක ඇත්තටම ආවා සෙට් කරන්න ඕන. ඉස්සෙල්ලාම ගණිතය ලකුණු ගණිතයට ලබා දෙන්න, විද්‍යාව ලකුණු විද්‍යාවට ලබා දෙන්න, ඉංග්‍රීසි ලකුණු ඉංග්‍රීසි වලට ලබා දෙන්න. සෙන්සින් වලින් මේ උත්තරේ තමයි ඉදාගන්න. ඔන්න ලකුණු තුනක් ගත්තා. ඊපස්සේ මුළු ලකුණු හොයන්න ඕන. විචල්‍යයක් අපි හදාගමු මුළු ලකුණු. මුල් ලකුණු කියන්නේ ගණිතය විද්‍යාව ඉංග්‍රීසි එකතු කරාම අපි එකතු කිරීම ඒවා දෙකක් ගන්න ඕන. ඊට පස්සේ එකතු කර ගන්න ඕන ඉංග්‍රීසි ගණිතය විද්‍යාව. ඊළඟ සාමාන්‍ය ලකුණු. ඒක අපිට ගන්න පුළුවන් මුල් ලකුණු තුනෙන් බෙදලා. බෙදීම තියෙන්නේ මේ ඉස්සරහට තියෙන ඉරෙන් බෙදන්නේ. සියලුම ක්‍රියාවලිය තියෙන්නේ ඔපරේෂන්ස් එකද කිරීම වැඩි කිරීම බෙදීම විශාලද සමානද ඔක්කොම තියෙන මෙතන. දැන් අපි ඒක මත තීරණයක් ගන්න. sorry අපි controls පාලනය වෙන්න ඕනේ ඒක මත. එතකොට කොහොමද පාලනය වෙන්නේ? අපිට කියන්න පුළුවන් ලේසි අපි අඩු පැත්තට යන්න. අඩු පැත්තට බලමු. ඉස්සෙල්ලාම අපි 40ට අඩු කට්ටිය අයින් කළා. එයාලා ෆේල් කළා. 40ට අඩු අය අපිට කියන්න පුළුවන් ෆේල්. සාමාන්‍ය කුඩයි නම් 40ට වඩා අපි කියනවා ෆේල් කියලා. ඔබ අසමත්. ඊළඟට අපි බලමු අඩු පැත්තටනේ දැන් අපි බලාගෙන 40ට අඩු කට්ටිය අයින් කරලා දැම්මා. ඊළඟට 50ට අඩු කට්ටියට අපි ඊළඟට ඉතුරු වෙන කට්ටියකින් 50ට අඩු. එල්ස් කියලා කියන්නේ ඒකයි. 40ට අඩු කට්ටිය අයින් කරාම ඉතුරු වෙන්නේ 40ට වැඩි කට්ටියනේ. මේ 40ට වැඩි කට්ටිය බලනවා ඊළඟට 50ට අඩුයිද කියලා. 40ට අඩු කට්ටිය අයින් කරා ඉවරයි යාලා. ඉතුරු වෙන කට්ටියකින් බලනවා 50ට අඩුවයි ඉන්නවා. ටිකක් මේ වගේ. මේකෙම කොපියක් ගමු. කොපියක් ගන්න පුළුවන් මේ කෑල්ලේ මෙන්න ඒ කෑල්ලේ රයිට් ක්ලික් කරලා ඩුප්ලිකේට් කරන්න. ඒක දාන්න මේක ඇතුළට. හරි? එතකොට ඊළඟට බලන්නේ කීයද? 50ට අඩු. 50ට අඩු නම් අසමත් නෑ. අපි දෙන්න ඕන S පාස් එක. සාමාර්ථය S simple path. හරි. දැන් ගොඩාක් තියෙන හින්දා පුතේ මේ ටික ඉස්සෙල්ලාම කරලා එමුද? නැත්තම් පැටලෙනවා ඔයාලට. තව යනවනේ මේක පල්ලහැට යනවා. එහෙනම් මේ ටික මුලින් කරලා ඕගොල්ලෝ ලියාගත්ත නෝට් එකේ වැඩි පැත්තට යන හැටි කියන්නේ. වැඩි පැත්තට ගියොත් අපි දෙකක් දාන්න එපා. වැඩිද සමානද කියලා දෙකම බලන්න. නේද? මේ තියෙන නෝට් එකේ වැඩි හෝ සමානයි කියන දෙකම බලන්න ඕනේ. ඒ කියන්නේ විශාලයිද සමානයිද කියන දෙකම බලන්න ඕනේ. විශාලයි හෝ සමානයි. හැබැයි අඩුයිද කියලා බැලුවම ඒක ලේසි. එකයිනේ බලන්න තියෙන්නේ. මේ දෙකම බලන්න බැරි කමක් නෑ. උනට ඒක කරදරයි. ඊට වඩා ලේසි කුඩයිද කියලා බලන්න. එතකොට එකයි බලන්න ඕන. හරි? ඊළඟට මේකම අපිට ගන්න පුළුවන් ඩුප්ලිකේට් එකක්. ඒකල මේකට දා ගන්න පුළුවන්. ඊළඟට බලනවා අපි 60ට වඩා අඩුයි නම් අපි දෙන්නේ ඒකට C සාමාර්ථයක් කියන 50ක් 60ක් අතර හින්දා ඊළඟට ඒකෙම කොපි එකක් ගන්න හරි ලේසි.
හරි අරක හදාගත්තට පස්සේ ඒකෙම කොපි එකක් කරගෙන else එකට දාන්න 70ට අඩුයි නම් අපි දෙනවා B සාමාර්ථය 70ත් 60ත් අතර නම් එහෙමත් නැත්නම් අපි දන්නවා එයාලා 70ට වැඩි කියලා එතකොට 70ට වැඩි අයට අපිට දෙන්න පුළුවන් 70 නෙවෙයි 75 බලන්න ඕනේ 75ටත් අඩුයි නම් B සාමාර්ථයක් දෙන්න පුළුවන් 75ට වැඩි හෝ සමාන නම් එහෙමනම් අපිට කියන්න පුළුවන් සාමාර්ථය අපි මේක විතරක් කොපි කරලා ගමු සාමාර්ථය A කියලා. හරි මේ විදිහට අපිට මේක අවසන් කරන්න පුළුවන්. හරි ඒකත් කරමු ඉක්මනින්. right අපි selection so ඒක ගැන කතා කරා මේක වැඩ කරන විදිය බැලුවේ නේ. දැන් අපි play කරලා බලමු. ගණිතයේ ලකුණු අපි දාමු 45යි. විද්‍යාව 67යි. ඉංග්‍රීසි 56යි. එතකොට ඇවරේජ් ඇවිල්ලා තියෙනවා 56ක් සාමාන්‍ය. එතකොට අපේ ඇවරේජ් එක හින්දා අපිට ආවේ C සාමාර්ථය. ආයෙ බලමු ටික වැඩි ලකුණු දාලා 78යි 90යි. දැන් සාමාර්ථයේ A 84ක් ඇවිල්ලා තියෙනවා. ගොඩාක් අඩු ලකුණු දාන්න. ඔබ අසමත් කියන එක කමෙන්ට් කරලා අපිට රිසල්ට් එක ගන්න පුළුවන්. හරි. ඉතින් දරුවනේ අදට මේ අලුත් concept එකක් අපිට ඊළඟට කතා කරන්න තියෙනවා. ඒ වුණාට අදට ඔය ප්‍රමාණය ඇති. අපි මොකද ගොඩාක් දෙයක් කතා කරොත් එහෙම ඔයගලන්ට අල්ලගන්න අමාරු වෙන්න ඉඩ තියෙනවා. ඔයගලන්ට අවශ්‍ය නම් මට කරන්න පුළුවන්. ඒත් ඇත්තටම මේ කරපු ටික ඔයගොල්ලෝ WhatsApp එකට එවන්න ඕන. ඔයාලගේ group එකට. ඔයගොල්ලෝ කරලා ඉවරලා ඒකේ photos අරගෙන group එකට දාන්න. ඊට පස්සේ අපි ඊළඟ දවසේදී ඒකේ ඊටු ටික දැන් මේ තියෙන මේ මුල් ලකුණු ඒ ටික පෙන්නන එක ඊළඟ දවසේ අපි repetition ගැන නැත්නම් පුනර්කරණය ගැන සාකච්ඡා කරමු. හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ දවසේ පුනර්කරණය කතා කරමු.